අද මේ මොහොතේ ප්‍රාතිහාර්යයක් කරන්න බලාගෙන ඉන්නවා. මේ ප්‍රශංසාව මැද දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ජීවමාන වෙනවා. හිර වෙලා ඉන්න තැනින්, වහල් වෙලා ඉන්න තැනින්, අඳුරට අහු වෙලා ඉන්න තැනින් ඒ වැඩ සිටීමට පුළුවන් අපිව ගලවා ගන්න. ජේසු ඒකට බෑ කියද්දී අකමැති වෙද්දී මේ කාර්ය උන්වහන්සේට ආරාධනා කරන්න. එන්න ස්වාමිනී, මගේ ස්වභාවය ඇතුළේ මාව පාලනය කරන්න. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा අද දවසේ අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියන්නේ මේ අවස්ථාව උපයෝග කරගනිමු. ඉතින් අපි ආරාධනා කරනවා ඔබත් අපිත් එක්ක එකතු වෙලා මේ ගීතිකාවත් එක්ක අපි සුළු මොහොතක් ස්වාමීන් වහන්සේව පස්සමු. ස්තුතියි ස්වාමිනී. හාලෙලූයා. මහිම වේවා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. හාලෙලූයා. ගෞරව වේවා. ස්තුතියි ස්වාමිනී. මහිම වේවා. හාලෙලූයා. 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 प्रशंसा वेवा स्तुति जेस्त महिमा वेवा हालेलुया हालेलुया प्रशंसा वेवा स्तुति स्वाम गौरव वेवा वास स्तुति स्वाम महिमा वेवा हालेलुया हालेलुया प्रशंसा स्तुति स्वाम महिमा वेवा हालेलुया हालेलुया ඔබ පමණයි මා පසසන්නේ මින්මතු දෙවිය සදා පසුවයි මා දැනගත්තේ ඔබ දෙවිදුන් කියා පසුවයි මා දැනගත්තේ ඔබ දෙවිදුන් ජේසුනී ඔබේ ආදරේ කිසි අඩුවක් මට නෑ ඉන්න විදිහට එන්න කීවේ මේ ආදරය නිසා ඔබ දුන්නු මේ දෙවෙනි බරේ මග හැර ගන්න බෑ ඒ නිසා මගේ ජේසුනී ඔබටම නතු වෙමි මා ඔබටම නතු වෙමි
Hallelujah. Prashansa veva Jesu. Hallelujah. 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 Sudi Swami. Hallelujah. Prashansa veva. Mahime veva. Hallelujah. අපේ හදවතට කතා කරන්න ස්වාමී. Hallelujah. ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි අපි මේ පැමිණ සිටින්නේ ශුද්ධාත්ම මංගල්‍යයට. එහෙම නැත්නම් ශුද්ධාත්මයන්ගේ ස්නාපනය දේව ජනතාවට ලැබිච්ච ඒ සිද්ධියට සති දෙකකට ඉස්සර වෙලා. ඒ නිසා අපි අදත් ඊළඟ සතියෙත් අපි මෙනෙහි කරන්න යන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ගැනයි. ඒ නිසා අපි මේ මංගල්‍යයට ශුද්ධාත්ම ස්නාපනයට සූදානමකට තමයි අපි දැන් යොමු වෙන්නේ. ඉතින් අපි කොහොමද මේක කරන්නේ? අපි කරන්නේ පළවෙනි සතියේ කියන්නේ අද අපි පරණ ගිවිසුම තුල ශුද්ධාත්මයන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. ඉගෙන ගන්නවා හදවත විවෘත කරනවා. ඊළඟ සතියේ අලුත් ගිවිසුමේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන අපි මෙනෙහි කරනවා. ඉතින් අත් වශයෙන්ම එක කතාවකින් ඒක කරන්න කොහොමත්ම බැරි වුණාට අපි මූලික අදහස් කීපයක් අපි සූදානම් කරගන්නවා. එතකොට අපේ හදවත මේ මංගල්‍යයට සූදානම් වෙනවා. ඉතින් අපි උත්තානෝ සමිඳුන්ගේ සංඝය අත් වශයෙන්ම අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් charismatic renewal කියන ඒ වැඩපිළිවෙලට ව්‍යාපාරයට සම්බන්ධයි. අපේ කැරිසම් එක අපේ උන්වහන්සේ දීලා තියෙන ශුද්ධාත්ම දීමනාව තමයි ශුද්ධාත්ම ස්නාපනය. ඒ නිසා අපිට කියන්න පුළුවන් අපේ මුළු ව්‍යාපාරයේම අතුලාන්තය මේ මංගල්‍යයට සම්බන්ධයි. ඒ නිසා ඒ මෙනෙහි කිරීම එයට විවෘත වීම අනිවාර්යයි. ඒ නිසා මම කැමති පටන් ගන්න. පරණ ගිවිසුමේ ශුද්ධාත්මයන්. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි ශුද්ධාත්මයන් පරණ ගිවිසුමේ කොතනද පළවෙනියෙන්ම සඳහන් කරන්නේ? ඒක වටිනවා තේරුම් ගන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේගේ වටිනාකම. එතකොට අපි බැලුවොත් වැඩි දුර යන්න ඕනේ නැහැ. බයිබලයේ ඇරලා මම හිතන්නේ හැමෝම කියවන වගන්තියක් තියෙනවා. ඒ කියන්නේ අඩු ගානේ කෙනෙක් හරි උත්පත්ති එක කියවලා තියෙනවා. අනිත් මොනවා කිව්වත් අඩු ගානේ ඒක කියවලා තියෙනවා. ඒ නිසා උත්පත්ති එකෙන් තමයි ශුද්ධාත්මයන් ගැන ආරම්භ කරන්නේ. ඉතින් අපිට පේන කොච්චර වටිනවද කොච්චර වදගත්ද ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. ඉතින් අපි බැලුවොත් උත්පත්ති 1:1 මං කිව්වට පස්සේ කියන්න පුළුවන්. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක. අපි දෙවෙනි වගන්තියට ගියොත් පොළොව හිස්ව පාළුව තිබිනි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේය. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ මේ දෙවනි වගන්තියෙම ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ අපිලිවෙලක් තිබුණා. අන්ධකාරයක් තිබුණා. මේ අන්ධකාරයේ මතට අපිලිවෙල මතට ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියා. පැමිණියා විතරයි මැවිල්ල සිදු වුණා. එතකොට අපි ශුද්ධාත්මයන් වහන්සේව හැඳින් වූවොත් පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේට යමක් කරන්නට ඕන වුණා නම් මේ ලෝකේ උන්වහන්සේ වචනයක් කතා කළා. එතකොට උන්වහන්සේ කතා කරපු වචනය ජීවමානව ක්‍රියාත්මක කරලා ඒ වචනය නිර්මාණය කළේ ශුද්ධාත්මයන් වහන්සේ. බලයක් වගේ ඇවිල්ලා හදිස්සියෙම මැවිල්ලක් කිසිම දෙයක් නැති තැන මැවිල්ලක් ඇති කළා. එතකොට අපිට පේනවා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මුල ඉඳලම උන්වහන්සේ දෙවියන්සේ කතා කළා. එක මොහොතක මැවිල්ල නැහැ. තව මොහොතක සියල්ල මැවුණා. මේ ශුද්ධාත්මයන් වහන්සේ මෙතනින් අපි හඳුනාගත්තම දිගටම පරණ ගිවිසුමේ උන්වහන්සේ අපිට පේනවා.
ඉතින් මං කැමති විශේෂයෙන් ගොඩ හැමතැනම මට පෙන්වන්න බෑ. ඒතකොට ඒක විශාල බයිබල් අධ්‍යයනයක් බාටපත් වෙනවා. ඒ නිසා මම ඔබට පෙන්වන්න කැමති ශුද්ධාත්මයන් වහන්සේගේ විශේෂ ක්‍රියාකාරීත්වයක්. ඒ තමයි දේව ජනතාව අරගෙන යන්න ශුද්ධාත්මයන්ෝ උදව් වුණා. මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. ප්‍රේමන්දිනේ ලස්සනට තේරුම් ගත්තොත් මෙහෙමයි. පාල්තුමාගෙන් එන අදහසක් තමයි ක්‍රිස්තුස් වහන්සේ දිහා අපි බැලුවොත් උන්වහන්සේ දිහා බලන්නේ නැතුව අපිට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ කියන. ඒක පුදුම දෙයක්. උන්වහන්සේ පාල්තුමා කියනවා ඔබ ඕන දෙයක් තේරුම් ගන්න ඕන නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ දිහා බලන්න ඕන. එතකොට ක්‍රිස්තුස් වහන්සේ දිහා බලපුවාම මේගොල්ලෝ කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ ජුදා ජනතාවට නේ ඉපදුනේ. ජුදා ජනතාවගේ ජීවිතය දිහා බලපුවාම ඉතිහාසය දිහා බලපුවාම මේගොල්ලෝ කියනවා මේ ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකෙට ගේන්න දෙවියන් වහන්සේ මුල ඉඳලම ක්‍රියා කරලා තියෙනවා. කොහේ ඉඳලාද? ආබ්‍රහම් ඉඳලා. ඒ නිසා ඒකට කියන්නේ ගැලවීමේ ඉතිහාසය කියලා. ගැලවුම්කාරයනි ජේසු. එතකොට ජේසු ගැලවුම්කාරයා ගැලවුම්කරුව මේ ලෝකෙට ගේන්න ඉතිහාසයක් තියෙනවා. මුල ඉඳලා පටන් ගත්ත තැනක් තියෙනවා. එතන ඉඳලා ජේසු ගාවට එන්න අපි කියනවා ගැලවීමේ ඉතිහාසය. එතකොට ඒකෙදි ආබ්‍රහම්ගෙන් පටන් ගත්තා, ජාකෝබ්ගෙන් ගමන් කළා, ජෝසෆ් ගාවට ආවා, සෙනගක් වුණා. ඒ සෙනග ඊළඟට කාන්තාරේ මැදින් ගෙනාවා, ඊළඟට රටක් හදලා දුන්නා, ඊළඟට ඒ රටේ මිනිස්සුන්ව ගොඩ නැගුවා, ඒ මිනිස්සුන්ව සූදානම් කළා, රජ්ජුරුව දුන්නා, ඊළඟට දිවස්වරු එව්වා, අන්තිමට මෙන්න ගැලවුම්කාරයා ආවා. ඔකට තමයි ගැලවීමේ ඉතිහාසය කියන්නේ. එතකොට මේ ගැලවීමේ ඉතිහාසය මෙහෙව්වේ ශුද්ධාත්මයන් වහන්සේ. ඉතින් මේක සමහර ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. මේක දකින්නකම් මේ ගැලවීම ඉතිහාසය සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයන් වහන්සේ මෙහෙව්වා. එතකොට මේ මෙහෙවන වෙලාවේ මිනිස්සු තුල තමයි මේක කළේ. මිනිස්සු අතර තමයි මේක කළේ. මේ ගැලවීමේ ඉතිහාසය තුලින් ගැලවුම්කාරයා ලෝකෙට ගේන්නේ. ඉතින් අපි ලස්සනට ඒක බැලුවොත් ලස්සනට පේනවා. කොහොමද කියන්නේ? ගණන් කතාව, නම්බර්ස්. ගණන් කතාවද කියන්නේ? නම්බර්ස් වලට කියන්නේ ගණන් කතාව. ගණන් කතාවේ 11:16. දැන් මෙතන පසුබිම පොඩ්ඩක් තේරුම් ගත්තොත් වටිනවා. දැන් මෝසස් හෙම්බත් වෙලා හිටියේ. ඇයි හෙම්බත් වෙලා හිටියේ? මෝසස් තමයි නායකයා. මෝසස්ට මොකද වුණේ? හැම තීරණයක්ම ගන්න වුණා. ඉතින් මේ වැඩේ කරන්නද අර වැඩේ කරන්නද, මෙයා මෙහෙම කරනවා අරයා මෙහෙම කරනවා. එතකොට බලාගෙන යද්දී හැම තීරණයක්ම මෝසස් තමයි ගන්න ඕනේ. අන්තිමට මෝසස්ට හෙම්බත් වෙලා. මෝසස් දැන් ඕම ඉන්නකොට මෝසස්ගේ මාමණ්ඩිය ඇවිල්ලා, සාමාන්‍ය ඉතින් මාමණ්ඩියට හොඳ උපදෙසුත් දෙන අවස්ථාවන් තියෙනවා නැද්ද? එතකොට මාමණ්ඩිය ඇවිල්ලා කිව්වා මෙහෙම වැඩ කරන්න බෑ, වගකීම බෙදා ගන්න කිව්වා. නැත්තම් ඕක හරියන්නේ නැහැ, ඔබට මේක තනියම කරන්න බෑ කියලා. ඒ නිසා මෝසස්ගේ තිබුණ විශේෂත්වය හැම වෙලාවෙම දෙවියන් වහන්සේ ගාවට ගියා. දෙවියන් වහන්සේ ගාවට ගිහලා මම මේක කරන්නේ කොහොමද කියලා ඇහුවා. මෙන්න දුන්න විසඳුම. එවිට සමිදානන් වහන්සේ මෝසස්ට පිළිතුරු දෙමින් නුඹ දන්නා පරිදි සෙනග අතර නායකයන් හා නිලධාරියන් වන ඊශ්‍රායල් සෙනගගේ ප්‍රජාමූලිකයන්ගෙන් 70 දෙනෙකු මා වෙත කැඳවාගෙන එන්න. නුඹ සමග ඔබද පෙනී සිටින පරිදි සම්මුඛ මණ්ඩපය වෙත ඔවුන් ගෙන එන්න.
එතකොට ඒ සම්මුඛ මණ්ඩපයේ කිව්වේ ඉංග්‍රීසියෙන් කියන the tent of meeting. ඒ කුඩාරම ගහපු ගම දෙනසගේ මහිමේ ඒක මතට ආවා. මෝසස් ජෝසුවා ගිහිල්ලා කලිබ් එහෙ උන්වහන්සේ ඉදිරියේ නමස්කාර කළා දෙනසේ මඟ පෙන්නු. දැන් මේ සෙනග අරන් එන්න කිව්වා. ඊළඟ වාක්‍ය බලන්න 17. මම බැසවිත් නුඹ සමග එහිදී කතා කරන්නෙමි. නුඹ මත ඇති ආත්මානුභාවයෙන් කොටසක්ගෙන මම ඔවුන් පිටත තබන්නෙමි. එවිට සෙනග පිළිබඳ වගකීම නුඹ තනියම නොඋසුලා ඔවුන්ද නුඹ සමග එය උසලවුන ඇත. එතකොට ඔබට පෙනෙයි මෙතන කිව්වා ඔබ මත තියෙන ශුද්ධාත්මයානෝ මේ අයට බෙදලා දෙනවා. එතකොට මේ අයටත් මම බලයක් දෙනවා ඔබත් එක්ක මේ වගකීම බෙදා ගන්න. මේකේ ප්‍රධාන වචනය තමයි ඔබ මත ඉන්න සුදාත්මයානු. ඔබ තුල කියන්නේ ඔබ මත පරණ ගිවිසුමේ විශේෂත්වය ඒකයි. සුදාත්මයන්න් වහන්සේ මත ඉන්නේ. ඒකට පස්සේ මම හේතුව කියන්නම්. බලන්න මෙතන දැන් ඔන්න බෙදා ගන්නවා ගැලවීමේ ඉතිහාසය තේරුම් ගන්න ඕන අතනින් තමයි පටන් ගන්න. ජේසුව ලෝකෙට ගේන්න තමයි මේ සෙනග තෝරාගත්තේ. සෙනග හිතුවේ අපි හොඳ නිසා තමයි තෝරාගත්තේ කියලා ලොකු ප්‍රශ්න තිබුණා. හැබැයි ඒගොල්ලන්ට උනා තේරුමක් එන්නේ ජේසු දිහා බැලුවොත් තමයි. දැන් මේක පාව බලපුවම තේරෙනවා මෙන්න මේ සෙනග ගොඩනගන්න ශුද්ධාත්මයන් මැවිල්ලේදී ඇති කතා වගේ මෙන්න බලයක් දෙනවා වැඩේ සිදු කරන්න. ඊළඟට බලන්න 11:27 මෙතන 17නේ තව 10ක් පල්ලෙහාට ගියාම. එවිට එක් තරුණයෙක් දිව ගොස් එල්දාද් සහ මේදාද් කඳවුරු තුල දිවැස්වැකි කියන බව මෝසස්ට සැලකලේය. මොකද වුණේ? අර 70කට එන්න කිව්වනේ දෙන්නේ පරක්කු වුණා. මම හිතන්නේ දෙන්න ලංකාවෙන් වෙන්න ඇති ෂුවර් එකටම. එතකොට එන්න කියපු වෙලාවට එන්නේ නැති අය. එතකොට ඒ දෙන්න පරක්කු වුණා. දැන් ඒ දෙන්න එන්න ඉස්සර වෙලා ඒගොල්ලෝ හිටපු තැන සුද්ධාත්මයන් ඒගොල්ලෝ මත පැමිණියා. දැන් ඔන්න මොකද උනේ? කොල්ලෙක් දුවගෙන ඇවිල්ලා කව අරන්නන්න සුදාම්මයානෝ ඇවිල්ලා මේ දෙන්නා දිවස් වාක්‍ය කියනවා 28. එවිට තරුණ වියේ පටන් මෝසස්ට සේවය කළ නූන්ගේ පුත් ජෝසුවා කතා කොට මාපිය මෝසස් තුමනි ඔවුන් නවාතලන්නැයි ඉල්ලීය. නවාතාලන්න ඉල්ලීය. දැන් බලන්න නවත්තන්න කිව්ව. දැන් මේක අදත් වෙනවා. සදාත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය මට තමයි අයිති, අපිට තමයි අයිති, අපි අතර විතරයි ක්‍රියා කරන්නේ, අනිත් අයම නවත්තන්න ඕන කියන අදහසක් මිනිස්සු ගාව තියෙනවා. දැන් මෙතනත් ඒ වගේ වුණා. මේ ඒගොල්ලෝ වෙලාවට ආවේ නැහැ. දැන් ඉතින් මේගොල්ලෝ පරක්කු වැඩි මේගොල්ලෝ නවත්තන්න. එතකොට 11:29 මෝසස් දෙනවා දෙනසගේ හදවත මේ ගැන. මෝසස් වුන්ට කතා කොට ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නේද? ඔබ මං වෙනුවෙන් ඊර්ෂ්‍යා කරනවද? දෙවිදානෝ උන්වහන්සේගේ මුළු සෙනග දිවැසිවරුන් කර ඔවුන් හට සිය ආත්මානුභාවය දනසේක් නම් කෙතරම් අනගිදයි පිරිතිරු දුනි. අපි කියන්න පුළුවන් ඒක මෝසස් දුන්න දිවස් වාක්‍යයක්. මෝසස් කියනවා හැමෝටම ශුද්ධාත්ම ආලේපේ තිබුණා නම් මොන වාසනාවක්ද. එතකොට පරණ ගිවිසුමේ බලාගෙන යද්දී එතකොට දැන් ප්‍රධාන එකක් තමයි ශුද්ධාත්මයන් මුලින් ඉඳලම ක්‍රියා කරන එක.
දෙක මිනිස්සු මත ක්‍රියා කරන්න. මොකටද? දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ට කරගන්නේ අයට බලයක් දෙනවා, ශක්තියක් දෙනවා. ඒක ලස්සනට තියෙනවා. අපි අරගෙන බැලුවොත් සැම්සන්ගේ ජීවිතේ මං ඉස්සෙල්ලා සැම්සන් අරන් තියෙනවා. සැම්සන්ගේ ජීවිතය අපි දැක්කොත් ශුද්ධාත්ම ආලේපයක් තිබුණා. තිබුණේ ෆිලිස්තීන වරුන් පරාජය කළා දේව ජනතාව ස්ථීර කරන්න. හැබැයි සැම්සන්ගේ ඇතුළට ශුද්ධාත්මයන්ගේ බලපෑමක් නැහැ. කොහොමද දන්නේ? සැම්සන් කාම රාගයට වහල් වෙච්ච කෙනෙක්. අන්තිමට උනේ සැම්සන්ගේ මතින් සැම්සන්ගේ ආලේපේ නැති කරගත්තා. ජීවය වෙනුවට මරණය හම්බ වුණා. එතකොට පරණ යූසුමේ ඔන්න සීමාවක් තියෙනවා. මොකක්ද සීමාව? ශුද්ධාත්මයානෝ මත එනවා ඇරෙන්න ඇතුළට එන්නේ නැහැ. බලමු අපි ඒක ලස්සනට තියෙනවා සාමුවෙල්ගේ පොතේ පළවෙනි රජ්ජුරුව ගැන කියන. 1 සාමුවෙල් 10:10. සාවුල්ගේ සේවකයා හෙළ ළඟට පැමිණි කල දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු ඔවුන් සමග ධර්ම වාක්‍ය පැවසුවේය. සාවුල්ගේ බූරුවෙක් හොයාගෙන යනකොට මේ කණ්ඩායම හම්බුණා විතරයි ශුද්ධාත්ම ස්නාපනය ආලේපයක් ආව හිස මතට. දැන් මොකද වුනේ? කතා කරන්න පටන් ගත්තා දිවස් වාක්‍ය. මෙන්න ආලේපේ ලැබුවා රජ්ජුරුවෙන්. දැන් බලන්න ඔය 10නේ ඔය සාවුල් ගැන දැන් තව පරිච්ඡේද 6ක් තියෙන සාමුවෙල්ගේ. දැන් ඔන්න අපි 16 14ට එනවා. සමිදානන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙනෙන් පහව ගියේ. සමිදානන් වහන්සේ එව් දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේය. දැන් ඔන්න මාර් ප්‍රශ්නේ. ශුද්ධාත්මය හිස මත තිබුණා. දෙන සිල්ලපු දේ කළේ නෑ. දුෂ්ටාත්මයක් මෙහෙව්වා. දැන් බලාගෙන යද්දී ඇතුළ අල්ලලා තිබුණේ නැහැ. ඇයි? අපි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි ඒක එහෙම නොවුනේ? උත්තරේ මේකයි. ශුද්ධාත්මය කියන්නේ ශුද්ධ වූ ආත්මය. පාපිෂ්ඨ මිනිස්සු තුල ශුද්ධාත්මයන්ට ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ශුද්ධාත්මයන් වහන්සේට පාපිෂ්ඨ මිනිස්යන් තුල ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තම් මිනිස්සෙක් තුල ඉන්න විදිහක් නැහැ. ඒ නිසා මිනිස්සෙකුට ආලේපයක් දුන්නා, බලයක් දුන්නා, වැඩකට ශක්තියක් දුන්නා, ඇතුලේ හිටියේ නැහැ. දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ තිබුණු සීමාව අපිට එහෙමයි පෙන්වන්නේ. ඒ නිසා දැනසේ නීතිය දුන්නා. නීතිය දීලා කිව්වා මගේ ආසාව ඔබ මේ විදියට ජීවත් වෙනවා නම් නීතිය දුන්නා. වැඩේ තියෙන්නේ නීතිය දුන්නට මිනිස්සුන්ගේ ඇතුළ ඒ නීතිය අනුව ජීවත් වෙන්නට කිසිම සූදානමක් තිබුණේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම වැටෙනවා. මට මතක් වෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ මට මතක් වෙන්නේ අපිටත් නීති රීති ඔක්කොම කියලා දෙන හැමදාම කියනවා, කතා කරනවා, උගන්වනවා, බනිනවා කියලා දෙනවා. එදාට පහුවදා ඒකට විරුද්ධ දෙයක් අපේ අතෙන් සිදු වෙනවා. එතකොට එම බලද්දී ඒකට අපි කියනවා, එතකොට කියනවා සමහර කියන එක වයසේ වැරද්ද. එහෙම තමයි මොනා කරන්නද මේ වයසට ඕම තමයි හැටි කියලා කියන්න හේතුව ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් නිකන් විහිළුවට වගේ අපි කියනවා දෙවියන් වහන්සේට ටිකක් කල් ගියා මේක තේරෙන්න. මොකන්ද මේ මිනිසුන්ට නීතිය දීලා බෑ. හේතුව නීතිය දුන්නට ඇතුලේ අප්සෙට් එකක් තියෙනවා. පාපිෂ්ඨකමක් තියෙනවා, දුර්වලකමක් තියෙනවා, උත්තරයක් නැහැ මේ මිනිස්සුන්ට.
එතකොට තමයි දෙවියන්වහන්සේ කල්පනා කරන්නේ නැත්තේ. එහෙනම් මොකද කරන්නේ? දිවස්වරු එව්වා. දිවස්වරු එවන්න දිවස්වරු ප්‍රතික්ෂේප කළා. ඔන්න එතකොට තමයි එක දිවස්වරයෙක් මාර්ගයෙන් දෙවියන් වහන්සේ අනාගත වැකියක් කිව්වා. කිව්වා ඔය ප්‍රශ්නෙට මම විසඳුමක් දෙනවා. මම ඒ විසඳුම අනාගතයේදී ඔබ අතරට එවනවා. ඒක දුන්නේ අපට එසකියල් දිවස් ප්‍රසාදිමරයමයි. එසකියල් 36:26. අපි අරගෙන බැලුවොත් එසකියල් 36:26. මෙන්න කියනවා මා අලුත් හදක් නුඹලාට දී කියන්නේ. අලුත් සිතක් නුඹලා තුල මවා නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි. මේ පරිවර්තනේ සම්පූර්ණයෙන්ම මට කියන්න පුළුවන් මූලික පරිවර්තනෙන් වෙනස්. මේකින් විතරක් ගියොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඉංග්‍රීසියෙන් මං කියලා මං මේක ඊළඟට සිංහලෙන් කියනවා. I will give you a new heart. ඒක හරියට තියෙනවා. මම අලුත් හදක් නුඹලාට දී and put a new spirit in you. සිතක් කිව්ව හැටිය වැඩි අපි කෑවා සම්පූර්ණයෙන්ම. එතකොට මූලික දේව ධර්මයෙන් පැන්න එළියට. මෙතන කියනවා මම අලුත් හදක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල මවා. මෙන්න දෙවියන් වහන්සේ මවනවා නෙමෙයි අත් වශයෙන්ම නුඹලා තුල දමා. මෙන්න දැනස කියනවා මේක නම් හදන්න බැරි මිනිස්සු උඹලාට අලුත් හදවතකුත් මම දීලා ඔබ තුලට මම අලුත් ආත්මයක් දානවා. ඊළඟට කියනවා නුඹලාගේ මුරණ්ඩු ගල් මෙතන කියන්නේ I will remove from you your heart of stone. නුඹලාගේ මුරණ්ඩු ගල් හදවත පහකොට. නුඹලාගේ මුරණ්ඩු ගල් හදවත පහකොට ඊළඟට කියනවා and give you a heart of flesh. ඊළඟට ඇත්ත වශයෙන්ම සිලිඳු තුනි නම්‍ය අපිට නම්‍ය කියන වචනේ කිව්වනම් හරියටම හරි නම්‍ය වන හදවතක් නුඹලාට දෙන. බලන්න පරිවර්තනයේ කොච්චර වෙනසක් තියෙනවද කියලා. අලුත් ආත්මයක් අලුත් හදවතක් දෙන්න පොරොන්දු වුණා. මෙන්න එසකියල් අපට දෙන පොරොන්දුව. ඒතරට කිව්වා යුගයක් එනවා අලුත් ආත්මයක් අලුත් හදවතක් උඹලාට දෙනවා. ඒක දුන්න හැටිය පුදුම දෙයක් උඹලාට සිදු වෙන්න යනවා. බලන්න 27. ඒක තියෙනවා ලස්සනට 36:27. කොහොම තියෙනවද දන්නේ අපි ඒකත් බලමු. මාගේ ආත්මානුභාවය කියන්නේ නුඹලා තුල නිදන් කොට අන්න මාගේ ආත්මානුභාවය මගේ ශුද්ධාත්මයන් මගේ ආත්මය නුඹලා තුලට ඇතුල් කරන නුඹලා තුල නිදන් කොට. එතකොට මේ ඇතුළට දානවා මේ ආත්මානුභාවය නුඹලා තුල නිදන් කොට ඊළඟට කියනවා නුඹලා මාගේ පනත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මෙන්න පුදුම පොරොන්දුවක් දෙනවා. කියනවා පරණ ගිවිසුමේ මිනිස්සුන්ට මං ආලේපේ දුන්නා වැඩක් කරන්න දූතකාරය ඉෂ්ට කරන්න. ඒ දුන්නට ඒ අයගේ හදවත වෙනස් වුණේ නෑ. දාවිද් අරගෙන බලන්න. ශුද්ධාත්මයන්ගේ දීමනාවක් තිබුණා දාවිද්ට කොහොමද දන්නේ? දාවිද් ගීතිකා ලිව්වා. මෙතන කියනවා අර සාවුල්ට අපි කියුවා කොහොමද අසුද්ධාත්මයක් ඇවිල්ලා බලපාපු විදිය. ඒ වෙලාවේ සාවුල්ව නිශ්චල කරන්න පුළුවන් වුණේ දාවිද්ට ගීතිකාවලින්.
ඒ ගීතිකාව අපිට කියන්නවා singing in the spirit. සුදාත්මයන් තුලයි ඒ ගීතිකාව කියුවේ. එතකොට නිශ්චල වුණා. හැබැයි දාවිද්ගේ තිබුණු මානසික ගතිය නැති කරන්න බැරි වුණා. ඒකට හේතුව සුදාත්මයන් මත ආවේ. ඒ නිසා මෙතන පොරොන්දු වෙනවා මම අලුත් දෙයක් ඔබ අතර සිදු කරනවා. මොකද්ද කරන්න යන අලුත් දේ? මම ඔබේ ගල් හිතයි, ගල් හදවතයි එළියට අරගෙන අලුත් හදවතක් දානවා. නම්‍යශීලී හදවතක් දාලා මම ඔබ ශුද්ධාත්මයන් ඔබ තුලට ඇතුල් කරනවා. ඔබ තුලට ශුද්ධාත්මයන් වහන්සේ ඇතුල් කළා විතරයි ප්‍රතිඵලය තමයි මම කියන විදිහට ඔබ නිකම්ම ජීවත් වෙන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රිමන්තේනි මේක එක තැනක කියන පොරොන්දුවක් විතරක් නෙවෙයි. බයිබලයේ ගොඩක් තැන්වල දිවස්වරු කිව්වා මේ වගේ යුගයක් එනවා. මේ වගේ යුගයක් බලාපොරොත්තු වෙන්න. එතකොට ඒක ජෙරමියා 31 ඉඳලා 34ට තියෙනවා. මම හිතන්නේ යන්නේ ඒකට හේතුව අපි එතන ගියොත් අපිට වෙලාව මදි වෙනවා. හැබැයි ජෝයල් දිවස් ප්‍රසාදිවරයා ගාවට යන්නට අවශ්‍ය වෙනවා. ඒකට හේතුව ජෝයල් දිවස් ප්‍රසාදිවරයා ඇත්ත වශයෙන්ම පෙන්තකොස්ත මංගල්‍යම විස්තර කරනවා. මේ සිද්ධිය එහෙම් පිළිම විස්තර කරලා කියනවා යුගයක් එනවා මේ සිදු වෙනවා. බලන්න ජෝයල් 2:28 ජෝයල් දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 2:28 ඉන්පසු සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි. අපි එතන පොඩ්ඩක් නවත්තමු. දැන් මං කිව්වේ මේ ගැලවීමේ ඉතිහාසය අරගෙන බලපුවම ජේසුගෙන් පස්සටනේ බලන්න ඕන. ගැලවුම්කාරයා ගේන්න ආබ්‍රහම්ට ඇවිල්ලා දැන්සේ කතා කළා. කතා කරලා කිව්වා මම පෙන්නන දේශයට යන්න. ආබ්‍රහම් දන්නේ මොකට කිව්වද කියලා. ආබ්‍රහම් හිතුවේ Tamanට ලොකු කරන උදව්වක් කියලා. ජේසු ආවට පස්සේ තේරෙන්නේ ආබ්‍රහම්ට එහෙම කිව්වේ මේ ගැලවුම්කාරයා ගේන්න ජනතාවක් බිහි කරන්න ආරම්භ කළා. ඊළඟට ජෝසෆ්ට කිව්වා යන්න කියලා කිව්වේ නෑ. අරගෙන ගියා ඊජිප්තුවට. ඊජිප්තුවේ මෝසස්ට කිව්වා ඔය සෙනඟ අරගෙන පොරොන්දු දේශයට එන්න කියලා. මොකටද කිව්වේ? ඒගොල්ලන් දන්නේ නෑ. හැබැයි ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලන් නිසයි තෝරාගත්තේ කියලා. හැබැයි මේගොල්ලෝ ඔක්කොගේම ඔළුවේ තිබුණ අදහස මොකද්ද? අපිට තමයි දෙවියන් වහන්සේ අයිති. දෙවියන් වහන්සේට අපි අයිති ජනතාවක් හැටියට දෙවියන් වහන්සේ අපිට අයිති. ඉතින් දෙනසේ මොනවා හරි කරනවා නම් අපි වෙනුවෙන් තමයි ඔක කරන්නේ. ඒ අත වශයෙන්ම ඊයේ පෙරේදා කියවීම බැලුවා නම් නේ යාඥා කෙරුවා නම් දවසේ කියවීම බැලුවා නම් ඔබට පෙනෙයි පෙරේදා තිබුණු ප්‍රශ්නේ ඒක තමයි පළවෙනි කියවීමේ. මොකද්ද ජුදා ආගමෙන් කිතුණු වෙච්ච අය කිව්වා කිතුණුවෙක් වෙන්න ඕන නම් ජුදා ආගමට සම්බන්ධ වෙන්න ඕන. ඒකට විශාල වාදයක් ගියා පාල්තුමා එක්ක. එතකොට මෙතනදී දැන් මෙතන විශේෂත්වය මේකයි. මෙතන කියනවා මේ ශුද්ධාත්ම අත්දැකීම එසකියල් කිව්ව හදවතට එන ශුද්ධාත්ම අත්දැකීම ජෝයල් කියනවා. ජෝයල් දිවස් ප්‍රසාදිවරයා කියනවා සකල මනුෂ්‍යයන් කෙරෙහිම මගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි. මුළු ලෝකෙටම මම මේක දෙන්නයි යන්නේ. ශුද්ධාත්ම මංගල්‍යයට සූදානම. මුළු ලෝකයත් එක්ක මම බෙදා ගන්නවා මේක. එවිට මට කිව්වට පස්සේ කියන්නේ එවිට නුඹලාගේ දූපුත්තු දිවස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති. තරුණයෝ දර්ශන දකිති. ශුද්ධාත්ම දීමනා මිනිස් පොදුවේ හම්බ වෙනවා. ඊට වඩා වටිනා වාක්‍යයක් තියෙනවා 29 බලන්න 29 බැලුවොත් ඒ කාලේදී දැසි දසුන් කෙරෙහි වුවද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි. දැසි දසුන් කියන්නේ මේ වහල්ලු සාමාන්‍ය ගෙවල් වල වැඩ කරන අයටත් ශුද්ධාත්ම ස්නාපනය දෙනවා.
ඒ නිසා ප්‍රේමාන්තනි මේක විශේෂ අයගේ අයිතියක් නෙමෙයි. මේක මුළු ලෝකෙටම දැනස දෙන්න බලන් ඉන්නේ. මොකටද? ගැලවුම් කරු තුලින් අපිව ඇතුලෙන් ඔපරේෂන් එකක් කරලා අපිව ගලවා ගන්න. අපේ පාපිෂ්ඨ ආත්මය වෙනුවෙන් අලුත් ආත්මයක් දීලා අපේ තුලට සුද්ධාත්මයන් වහන්සේ වෙවලා මෙන්න දෙවියන් වහන්සේ ඉල්ලන ලස්සන ප්‍රසන්න ජීවිතයට අපිව රැගෙන යන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රේමාන්තනි අද ප්‍රශ්නයක් තියෙනවා මේ සතිය මෙනෙහි කරන්න. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. අපි ජීවත් වෙන්නේ සුද්ධාත්මයන් අප තුල ඉන්න යුගයේද? එහෙම නැත්නම් අපි ජීවත් වෙන්නේ සුද්ධාත්මයන් අප මත ඉන්න යුගයේද? මං අහන්නේ ඔබෙන් ඔබ ජීවත් වෙන්නේ මොන යුගයේද? මම ජීවත් වෙන්නේ මොන යුගයේද? කල්පනා කරලා බලද්දී මම දන්නේ ඔබ ගැන මට කියන්න පුළුවන්. අපි පොඩි කාලේ ඉඳලා අපි පල්ලි ගියාට ආගම අදහුවට යාඥා කළාට අපිට ආපු අදහස තමයි අපේ උත්සාහයෙන් අපි මේ කිතුණු ජීවිතේ ගොඩනගා ගන්නට ඕන. අපේ ශක්තියෙන් අපි විශ්වාසවන්ත වෙන්න ඕන. ඒක අපිට කරන්න බෑ කියලා අපි දැනෙනකොට අපි දෙබිඩි ජීවිතයක් ගත කළා. හැබැයි දෙබිඩි ජීවිතයත් ටිකක් මහන්සි වැඩි වෙනකොට අතෑරලා දැම්මා. ඒකට හේතුව මේ අලුත් ආත්මයක් මේ අලුත් හදවතක් අප තුළ බිහි කරලා මේ පෙරලියක් ඇති වෙයි කියන අත්දැකීමක් ගැන මම නම් වන්දන්නේ ඔබ ගැන අහලවත් තිබුණේ නැහැ. කියන්න ඇති කිව්වට අපි ආගෙන ඉඳලා නැතුව ඇති. ඒ නිසා මට සැකයක් තියෙනවා අද ලෝකේ ජීවත් වෙන වැඩි කිතුණෝ මේ අලුත් ආත්මය සුද්ධාත්මාලේපේ තුල අතුලාන්ත පිළිතුරු දෙන ගමන වෙනුවට පරණ ගිවිසුමි අපේ ශක්තියෙන් දෙවියන් වෙනුවෙන් ජීවත් වෙන්නට වැටි උත්සාහ කරන මහන්සි වෙන ජීවිතයක් ගත කරනවා කියලා. මෙන්න උන්වහන්සේ අපට කැඳවනවා මේ සුදාම්ම මංගල්‍යයේ මේ සුදාම්ම ස්නාපනයේට කැඳවලා කියනවා මගේ පුතේ මගේ දුවේ මම ඕකට විසඳුමක් හදලායි තියෙන්නේ. මම ඔබට අලුත් ආත්මයක් දෙනවා. මම ඔබේ හදවත අලුත් කරලා වෙනස් කරනවා. මේ ආලේපේ තුල මහා පෙරලියක් ඔබ තුල ඇති වෙනවා. අපිට ඒක නැති වුණා නම් අපිට තිබුණ නැත්තම් අපි ඒකට ආස කරමු. සමහරු අපි ඉන්නවා සුදාම් අත්දැකීම අපි ලබලා මාස ගාණක් නියමෙට ගිහිල්ලා ඊළඟට ගල්වල හැප්පිලා නැවදැන් කැඩිලා බින්දිලා වතුරට යට වෙලා. මෙන්න අවස්ථාව අපට උන්වහන්සේ කැඳවනවා නැවත විවෘත වෙන්න ගමන නැවත ආරම්භ කරන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි නමස්කාරයට සූදානම්. ඕ ප්‍රේමාන්තනි අපි මොහොතක් සමිදානන් දෙස බලමු. උන්වහන්සේ තමයි අපේ සමිදානන් තමයි අපට අඳුන්වන්නේ අපට අපේ ඇදහිල්ල අඳුන්වනවා ලෝකයේ ගැලවුම් කරු. අපි දැක්ක පුදුම දෙයක්. ආබ්‍රහම් දෙනන්සේ කැඳවුවේ මේ ගැලවුම් කරු ලෝකයට ගේන්නටයි. සමහර විට ආබ්‍රහම් අහන්න ඇති මගේ ජීවිතයේ තේරුම මොකද්ද? මම මේ කාන්තාර හරහා එහාට මෙහාට යන්නේ මොකටද? ඔය ආබ්‍රහම්ගේ ජීවිතේ හැම ගමනකටම හරි තේරුමක් දෙන්නේ ජේසු ඉපදුන මොහොතේ. එතකොට තමයි ආබ්‍රහම්ට තේරෙන්නේ මෙන්න මේකයි මගේ ජීවිතයේ තේරුම. ජෝසෙෆ් වහල් කමට අරන් යනකොට ජෝසෙෆ් ප්‍රශ්න කරන්න ඇති මගේ ජීවිතේ මේ විදියට දෙනසේ ඉඩ දෙන්නේ මොකටද? ඇයි මාව වහලෙක් වෙන්න ඉඩ දුන්නේ? ඇයි මාව හිරගෙදරක හිර කළේ? ජෝසෙෆ්ගේ ජීවිතේට හරි ආලෝකේ වැටෙන්නේ ගැලවුම් කරු ලෝකයට ආපු දවසේ. එතකොට තමයි තේරෙන්නේ ගැලවීමේ ගැලවුම් කරුව ලෝකයට ගේන්න ජනතාවක් බිහි කරන්නයි ජෝසෙෆ් කාන්තාරේ හරහා වහලෙක් හැටියට ගමන් කළේ.
ජීවිතයට තේරුම දෙන්නේ ගැලවුම් කරුගේ ආලෝකයයි. දේව ජනතාවක් හැටියට හීබ්‍රූ ජනතාව එකතු කරගෙන වහල්ලු කට්ටියක් සෙනගක් හැටියට කාන්තාරය හරහා මෝසස් අරගෙන යනකොට ප්‍රශ්නයක් අහන්න ඇති මොකටද මේ සෙනග තෝරගත්තේ? ඒ ප්‍රශ්නයට උත්තරේ එන්නේ ගැලවුම් කරු දෙස බලන දවසේ. මේ ගැලවුම් කරු ලෝකයට ගේන්නටයි මේ සෙනග දෙවියන් වහන්සේ ශුද්ධාත්මයානෝ එකතු කළේ. අපට දිවස්වරු ගැන කියන්න පුළුවන්, රජ්ජුරුවන් ගැන කියන්න පුළුවන්, හැමෝගෙම ජීවිතයට තේරුම ගැලවුම් කරු දෙන්නේ. ඒත් ප්‍රේමාන්තිනි පුදුම දේ මේකයි. ඔය ආලෝකයේ ඉස්සරහටත් යනවා. පස්සට විතරක් නෙවෙයි. අපි ස්ටීවන් මුනින්දරගේ ජීවිතය දිහා බලපුවාම අපට තේරෙනවා. ස්ටීවන් මුනින්දරගේ ජීවිතය දිහා බලලා අපි ප්‍රශ්නයක් අහනවා. අවුරුදු තරුණ වයසේදී මැරෙන්නට මොකටද මේ ජීවිතේ තේරුම? ගැලවුම් කරුගේ ආලෝකයේ වැටුණ හැටි අපට තේරෙනවා ඒක. උන්වහන්සේගේ ජීවිතයේ මරණය හරහා බිහිවෙච්ච පීඩාවෙන් තමයි ලෝකේ පුරා ගැලවුමේ සුභාරංචිය ගියේ. උන්වහන්සේගේ මරණය තුලින් තමයි සාවුල් පාවුලුනේ. එහෙනම් අපේ ජීවිත හැම එකකටම හරි තේරුම ලබා ගන්න නම් ගැලවුම් කරුගේ ආලෝකය අපේ ජීවිතයට එන්න ඕන. ශුද්ධාත්මයන්ගේ ආලෝකය ඇවිල්ලා අපිට ඒක අපේ ජීවිතේ තේරුම් කරන්න ඕන. එතකොට අපේ දුක් විඳීමට තේරුමක් තියෙනවා. අපේ අරගල වලට තේරුමක් තියෙනවා. සමහර විට අපේ වැටීම් වලට තේරුමක් තියෙනවා. උන්වහන්සේගේ ආලෝකය හැම දෙයක්ම තේරුම් කරලා දෙනවා. අපි මේ ගැලවුම් කරුට අපේ හදවත ඔස්සවලාද ස්තුති ප්‍රශංසා කියමු. හාලෙලූයා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. Hallelujah, hallelujah. Thank you, Lord. Hallelujah, hallelujah, hallelujah. Prasansa veva, namaskara veva. Hallelujah, hallelujah, hallelujah. Hallelujah, 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 hallelujah. Hallelujah, 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 hallelujah. Glory to your name, O God. Hallelujah. 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 Hallelujah, Lord. Hallelujah, Lord. Hallelujah, Lord. Hallelujah. Sulengan wake everything pavasagan innan se everything badal velan Sudhatuni oba samada matulama inna Sulaga wage everything mavasagan kinnak se everything madalvalan Jalaya se
ගැලවුම් කරු ගැන අපට කියලා දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ ආපුවම තමයි අපේ ජීවිතේ හැම දෙයක් ගැනම අපට තේරුම් කරලා දෙන්න. සමහර විට අපි වැටුණා, අපට රිදුණා, අපි විශාල ප්‍රශ්නයක හිර වුණා. ඒ ප්‍රශ්න නිසාම, ඒ අරගලේ නිසාම අපට දෙවියන් වහන්සේව ගැලවුම් කරුව හමු වුණා. ශුද්ධාත්මයන් වහන්සේ ආපුවම ඒක අපට පෙන්වන්න පටන් ගන්නවා. ඔබගේ ඉතිහාසය තුළ දෙවියන් වහන්සේ ක්‍රියා කළා කියලා. එතකොට තමයි අපට තේරෙන්නේ අපේ මහා ගැටුම් හරහා, හෙළහැප්පීම් හරහා උන්වහන්සේ අප අතර අප තුළ ක්‍රියා කරපු හැටි. ඒක වෙන්න නම් හුදෙක් මතුපිට අපෙන් වැඩක් ගන්නවා විතරක් නෙමෙයි, අපේ ඇතුලේ ඒ රහස, ඒ හදවත අපට කියලා දෙන්නට ඕන. ඒ නිසා අපි ආස කරමු මේ සතිවල සූදානම් වෙමු ශුද්ධාත්මයාණෙනි, ඒ ගැලවුම් කරුගේ ඒ මහා රහස් හදවත අපට අනාවරණය කරන, ඒ සැඟවිච්ච රහස් අපට කියලා දෙන ඒ ආලේපය අප තුළ මේ දවස්වල ගොඩනගන්නට අපව සූදානම් කරන්න, අපිව තුළ බලය ඇති කරන්න, අපි වාලේප කරන්නට කියලා අපි උන්වහන්සේට නමස්කාර කරමු. Shuddha tuni oba
දරුවන් දෙන සහභාගී වෙන හැම කෙනෙක්ම ඇදගෙන ස්වාමිනී ශුද්ධාත්ම මංගල්‍ය හරහා අලුත් ආලේපයකින් ගමන් කරන්නට අලුත් ආලේපයක් තුළ ඉදිරියට යන්නට අපව මෙහෙවන්න අපව බලවත් කරන්න අපව ශක්තිමත් කරන්න මෙකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාම අපට ලැබේවා